So you better have dictionaries with you. අවශ්‍ය නම් dictionary ළඟ තියාගන්න පුතේ. මේකේ ඔක්කොම ගැඹුරින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍ය කාරණා වලට අපි ඉරිගහලා මාක් කරගමු ටෙක්නික්ස් ටික මොනවද කියන එක. So better take a red pen or a blue pen. නිල් පෑනක් හා රතු පෑනක් හරි ගත්තා නම් ලේසි ඔයගොල්ලන්ට. එතකොට අපිට අවශ්‍ය ටික විතරක් ඉරිගහ ගන්න පුළුවන්කම තියෙනවා. So this is a probable question. මේක එන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට. In your O-level examination, this is a type of question. මේක එක්තරා ආකාරයක ප්‍රශ්නයක්. ඒ කියන්නේ නවකතාවක හරි කෙටි කතාවක හරි කවියක හරි තියෙන සාහිත්‍යමය ගුණාංග සාකච්ඡා කරන්න කියන එක. ඒ කියන්නේ ටෙක්නික්ස් පැත්ත කතා කරන්න කියන එක නේ. එතකොට අඩුම ගානේ කරුණු 8ක් 9ක් යටතේවත් ඔයගොල්ලෝගේ උත්තරේ සාකච්ඡා වෙන්න ඕනි කියලා අපි කියන්නේ නේ. ඉතින් බලමු අපිට මොනවද හොයාගන්න පුළුවන් කියලා මෙතන. Oscar Wilde in his fairy story. So this should be better fairy short story. Surangana කෙටි කතාවක් කියන පොඩ්ඩක් වෙනස් කරගන්න ඕගොල්ලෝ. This is not actually fairy story. Fairy short story. Surangana style එකේ කෙටි කතාවක් මේක. The Nightingale and the Rose uses a number of figure of speech or literal techniques. Actually we call it as figure of speech. අපි මම කලින් කතා කරලා තියෙන පොඩ්ඩ නැත්නම් සාහිත්‍යමය ලක්ෂණ මොනවද කියන එක මෙතන කතා කරනවා. The fiction is really adorned with these techniques. Adorns කියන ලස්සන කරනවා සුන්දර කරනවා කියන එක. With these techniques so that the whole plot becomes more interesting and close to the heart of the readers. Most of these techniques have been used to enrich the semantic expressions. හොයම් බලන්න semantic කියන වචනේ enrich කියන්නේ පෝෂණය කරනවා කියන එක. Expressions කියන්නේ ප්‍රකාශනයන් භාවයන් කියන එක. So I want the word semantic. වචන වල තේරුම නේ අර්ථ විචාරය කියන එක. අර්ථ විචාරය කරනවා කියන එක. තොර ඒක ඉරිගහලා තියාගන්නේ එක්ස්ප්‍රෙෂන් එක කතාවට semantic expressions කියන එකට වැදගත් වෙයි ඔයගොල්ලන්ට. Actually semantic expression is not a technique. ඒ ටෙක්නික් භාවිතා කිරීමට තමයි අපි semantics කියලා කියන්නේ. ඒක වචනේ වැදගත් වෙයි ඔයගොල්ලන්ට. Only the couple, the student and the daughter of the professor are taken as human beings and the other prominent characters, prominent කියන්නේ මුඛ්‍ය ප්‍රමුඛ චරිත එක්ක සත්තු එක්ක ගස් එක්ක පැලෑටි එක්ක සත්තු එක්ක කුරුල්ලෝ එක්ක පැලෑටි කියලා මේ කතා කරන්නේ ගස් කියලා කතා කරන්නේ. But here in the story it is quite significant that they are all personified or humanized. ඔන්න පළවෙනි ටෙක්නික් එක පිළිගහගමු අපි. Personification and humanization කියන කතාව තියෙනවා. එතකොට මෙතන පුංචි වෙනසක් මේකේ වචන දෙකේ පුංචි වෙනසක් තියෙනවා. Personify කියලා කියන්නේ සතෙකුට හෝ පණ නැති දෙයකට මානව ලක්ෂණ ලබා දීම කියන එක. දැන් අපිට හම්බ වෙන්න පුළුවන් බඩගාන පුටුවක්. පුටුව බඩගාන බැරි පුටුවට නේ. එතකොට පුටුවට බඩගාන්න හැකියාව තියෙනවා. ඒක personify. හැබැයි humanize කරනවා කියලා කියන්නේ මානවීයකරණය කරනවා කියන්නේ මානවයා සතු යම්කිසි හැඟීම් නේ අර දක්ෂතාවයන් හැඟීම් අදහස් උතුම් ගුණාංග ලබා දීමක් තමයි කරන්නේ. ඒතර මේ කෙටි කතාව තුළ අපි දකිනවා personification එකයි humanization එකයි. මේ දෙකම අපි මෙතන දකිනවා නේ. අර කුරුල්ලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරනවා කියන්නේ ආදරේ වෙනුනේ ඒක humanized effect එකක්. personified effect එකක් නෙවෙයි කියන්නේ. ඒතර personification එකේ ටිකක් බරපතල තත්ත්වයක් තමයි humanization කියලා අපි කතා කරන්නේ. Most of them are presented as human beings with human attributes. මානව ගුණාංග දකින්න හම්බ වෙනවා, feelings, හැඟීම්, භාවයන් මේ ඔක්කොම එතන අපිට දකින්න හම්බ වෙනවා. In the beginning of the story, කතාවේ ආරම්භයේදී Nightingale එනකොට දැනගන්නකොට කොල්ලා කෙල්ලෙක් එක්ක ආදරෙන් ඉන්නවා කියන එක අය දක්වන ප්‍රතිචාරය කතා කරන්නේ කොහොමද? මෙන්න මට දකින්න හම්බ වෙනවා සැබෑ ආදරවන්තයෙක්.
රැයෙන් රැය මම මේ ආදරවන්තයා ගැන සින්දු කියලා තියෙනවා නේ මම දැකලා තිබුණේ නැහැ යාව දැන් මම දකිනවා මෙයාව කියලා එයා කිව්වේ නේ ඒ වගේම අර පුංචි කොළපාට කටුස්ස කතා කරනවනේ කවුද මේ අඬන්නේ කවුද බැලපෙන්නේ කියලා කතා කරනවා සමනලයා කතා කරනවා ඇයි ඇත්තටම අඬන්නේ යා ගහ කතා කරනවා රෝස ගහ නේ ඒ වගේ අපි දකිනවා පර්සනිෆයි කරපු අවස්ථා දැන් මේක තියෙන උදාහරණ නේ the oak tree has to been humanized oak tree එක පවා humanize කරලා තියෙනවා නේ කුරිල්ලේ ලැහැත්ති වෙනකොට උගේ ජීවිතය පරිත්‍යාග කරන්න ගහට මේක තේරෙනවා ඒකයි ගහ කියන්නේ මට අන්තිම සින්දුව කියලා ඵලයන් කියලා කියනවනේ but the oak tree understood and felt sad for he was very fond of the little nightingale who had built her nest in his branches sing me one last song I shall feel very lonely when you are gone රෝක තමයි personification කියන එකේ කතාවනේ so this personification and humanization can be considered as a typical rhetorical device in fairy tales නේ එතකොට සුරංගනා කතා ශෛලිය ගත්තම සුරංගනා කතා ශෛලියේ තියෙන ප්‍රමුඛමතම rhetorical කියලා මෙතන කතා කරන්නේ සාහිත්‍යමය උපකරණය උපාංගය කියන එකනේ සම්ප්‍රදායික ටෙක්නික් එක තමයි personified කරන එකනේ සත්තු කතා කරනවා පුටු කතා කරනවා පාරවල් කතා කරනවා සුරංගනා කතා එහෙමනේ නේ ඒ ටෙක්නික් එක මෙයා මෙතන පාවිච්චි කරනවා ඒක පුතේ තව වැදගත් කතාවක් ඉරි ගහ ගන්න එකට personification and humanization are the typical rhetorical devices in many of the fairy tales so that factor comes here ඒ කරුණ මෙතනදී සාකච්ඡා වෙනවා then if I continue the characters in the plot have been taken as symbols or symbols භාවිතා කිරීම තව සංකේතයක් මේ sorry තව ලක්ෂණයක් කියන තවත් ටිකක් ගහ ගන්න පුළුවන් ඔයගලන්ට third point එක අපිට හම්බ වෙනවා the characters in the plot have been taken as symbols to represent various human qualities the nightingale symbolizes goodness virtue and sacrifice වැදගත් මේ කාරණා ටික ඊගහමු ඒවට මම කරගන්න පුතේ the nightingale ගේ සංකේතය වන්නේ යහ ගුණය කියන එක නැත්නම් හොඳ ක්‍රියාව කියන එක පරිත්‍යාගය කියන එක ඒවා පෙන්වන්න තමයි නයිටින්ගේල් කියන එක්කෙනාව මෙතන පාවිච්චි කරලා තියෙන්නේ රෝස ගහ කියන එක ගත්තොත් the rose stands රෝස මල කියන එක තියෙන්නේ සැබෑ ආදරය සැබෑ කලාව කියන එකට තමයි රෝස මල සංකේතවත් කරන්නේ ඕක් ගහ සංකේතවත් කරන බුද්ධිය කියන එකට wisdom ගෑරුළම්ය සංකේතවත් කරන මෙතන materialism භෞතිකවාදය කියන එක ද්‍රව්‍ය වලට තියෙන ආසාව hypocrisy කියන්නේ කුහකකම කියන එක වචන වල තේරුම් ලියා ගන්න පුතේ ඕනනම් okay the student symbolizes cynicism as cannot appreciate beauty cynics කියලා කියන්නේ පොඩ හොයන්න බලන්න cynics කියන්නේ මොකද්ද කියලා CYNIC cynic කියන එක අසුභවාදී භාවය නේ right cynicism කියන්නේ හැමදේම අසුභවාදීව දකින්න හැමදේම අනිත් පැත්තට දකින්නවා කියන කතාව තමයි මෙතන කතා කරන්නේ. එයාට සුන්දරත්වය කියන එක අගය කරන්න බැරි වුණා. ඒ කොල්ලා අයවැදිය කොල්ලෙක් කියලා අපි දකින්නේ නේ. ඒතර මේවා විභාගයට ලියන්න වෙයි symbols භාවිතා කරලා තියෙන්නේ කොහොමද? ඒ symbols මොනවද කියන එක කතා කරන්න වෙයි. The most frequently used stylistic techniques කියන්නේ ලතාවක් නැත්නම් තාලයක් ලස්සනක් ගන්න භාවිතා කරන ටෙක්නික්ස් වලට අපි stylistic techniques කියලා කියනවා. Is the continuous use of comparative and superlative forms of adjectives. ඔන්න තවත් එකක් ගිරි ගහ ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. නිරන්තරයෙන් comparative superlative දන්නවා මේක ඉංග්‍රීසි කතාවක්. ඒවා මෙයා භාවිතා කරනවා. adjectives වල භාවිතා කරන දේ.
This comparison can be seen in many places, so that the language of the short story is added more life. භාෂාව සුන්දර කරන්න මේ adjectives භාවිතය වැදගත් වෙලා තියෙනවා. They also enhance කියන්නේ වැඩි කරනවා, දියුණු කරනවා the poetic value, කාව්‍යමය වටිනාකම කියන එක, භාෂාවේ තියෙන කාව්‍යමය ගතිය. Because this technique supports to create a rhythmic style. මොන තව point එකක්. ඉරි ගහගමු එකට. Comparative and superlative adjectives භාවිතා කිරීම නිසා කෙටි කතාවට රිද්මයානුකූල තාලයක්, රිද්මයානුකූල භාවයක් ඇවිල්ලා තියෙනවා කියලා අපි කියනවා. අපි යමු ඉස්සරහට 30th page නේද දැක්කේ උතන. දැන් අපිට මෙන්න මේ කතා කරන ගොඩක් උදාහරණ තියෙනවා. මුතේ මෙතන සෑහෙන උදාහරණ ටිකක් දීලා තියෙනවා. 1 2 3 4 5 6 7 8 examples are given. ඉතින් බලන්න මේ එයා comparative superlative පාවිච්චි කරලා තියෙන අවස්ථා ටික නේ. ඒක නිකමට අපි කියා ගමු බලන්න ඒක මතක් වෙනවත් එක්ක. My roses are white, as white as the foam of the sea and whiter than the snow upon mountain නේ. නේද මේ තියෙන්නේ comparative superlative කතාව නේද? අර රෝස ගහ කියනවා කහ පැහැති කහ පැහැති මල් වල කතාව, රතු පාට මල් වල කතාව කියනවා නේ. ඒවා අපිට comparatives කර ගන්න පුළුවන් නේද? For love is wiser than philosophy. His lips are sweet as honey. Bitter and bitter was the pain. Wilder and wilder grew her song. Fainter and fainter grew her song. More precious. මේ ඔක්කොම අපි දකින comparatives, superlatives අවස්ථා ටික තමයි තියෙන්නේ. ඒ විභාගයේදී අනිවාර්යයෙන්ම උත්තරයක් දෙකක් මේ උදාහරණ දෙක මතක තියාගන්න වෙනවා ඔයගොල්ලෝ. සමහරව ඔක්කොම ලේසියිනේ. Fainter and fainter grew her song. Bitter and bitter was the pain. Wilder and wilder grew her song. ඒවා හරිය ලස්සන කොටස් නේ. His lips are sweet as honey. compare කරලා සංසන්දනය කරලා පෙන්නන. එතකොට ඊළඟ point එක ගමු අපි. The writer has used of a number of similes. ඉරි ගහ ගන්න එකටත් usage of similes. ඔයාලා දන්න සිමිලියක් කියන මොකද්ද කියන එක ඒ වගේ ආසන්න සමානතාවයකින් පෙන්눔 කිරීම තමයි සිමිලි එකක් කියලා අපි කතා කරන්නේ. ඒක විවිධ අවස්ථාවලදී ගැටි කතා කරුවා ඒ සිමිලිස් භාවිතා කරනවා. ඒකිනුත් දෙන්නේ poetic value එකක් ඇති කරන එක. නේ? බලගන්න මේ උදාහරණ ටික මොනවද තියෙන්නේ කියලා. උදාහරණ කීපයක්ම තියෙනවනේ. මේ පිටුව පිරෙන්න උදාහරණ තියෙනවා පුතේ. නිකමට කියව ගන්න බලන්න උදාහරණ ටික මතක් වේව ඔයගොල්ලන්ට. So here also at least certain important things have to be memorized. වැදගත් දෙයක් මතක තියාගමු අපි. ඒතර කොහොමද කොල්ලගේ කොණ්ඩේ පාට කිව්වේ නේද? කොණ්ඩේ කළු පාට, තොල්වල රතු පැහැය නේ? අන්න ඒවා එයා සංසන්දනය කරන හැම අවස්ථාවකම කියනවා. මේක මේ වගේ. හයසින් බ්ලොසම් එකක් වගේ. කිරිල්ලිය පියවලා ගියේ හෙවණැල්ලක් වගේ කියලා අපි කියනවා. ඒක සිමිලිස් නේ? His lips are sweet as honey and his breath is like a frankincense. Voice එක water bubbling from a silver jar කියලා කිව්වා. මේ ඔක්කොම සංසන්දනය.
similes තියෙන්නේ. And the marvelous rose became crimson like the rose of the eastern sky කියන එක. In addition, ඊට අමතරව in some places සමහර අවස්ථාවලදී the writer uses a metaphorical language. ඔබ දන්නවා simile එකේ metaphor එකේ වෙනස නේ. simile එකකදී අපි මොකද කරන්නේ? යම් තරමක් දුරට සමානයි කියලා පෙන්නනවා. metaphoric කරන්න ගියාම ඒක ගොඩක් සමානයි 100%ක් කියන එක නේ. metaphors කියලා අපි කතා කරන දෙයක් මෙතන කතා කරන්නේ. Death is a great price to pay for a red rose. ඒක metaphorical එකක් නේ. මරණය කියන්නේ ලොකු තෑග්ගක්, ලොකු මිලක් කියන එක. ඒතර මරණය සමාන කරනවා මෙයා ලොකු මිලකට. ඒක metaphor එකක්. This page. Sweet is the scent of hawthorn and sweet are the bluebells that hide in the valley. So hawthorn වල සුවඳ, bluebells වල සුවඳ sweet. රසයි කියලා කියනවා මෙයා. සුවඳයි කියලා ගොඩක් කියනවා. නේ? පැන රසයි කියලා කියනවා. Crimson was the girdle of petals and crimson as a ruby was the heart. Heart එක ruby කියලා කියනවා. නේ? ඒ පාට කතා කරනවා. 100% සමාන කරලා පෙන්නනවා. So this is metaphorical. ඔය පටලවා ගන්න යන්න එපා. සිමිලිස් වලට උදාහරණ දෙකක් විතර මම තියාගන්න මෙටාෆර්ස් වලට උදාහරණ දෙකක් විතර මම තියාගත්තා නම් අපිට වැඩේ ලේසි. මේ ඔක්කොම තියාගන්න අමාරුයි. ඔක්කොම පාඩම් කරගන්න අමාරුයි. අපි කීපයක් විතර පාඩම් කරගමු. In some situations when the poet gives definitions යම් යම් අවස්ථාවලදී කවියා මෙතන poet නෙවෙයි කවියා නෙවෙයි මෙතන වෙන්න ඕනේ හදාගන්න පුතේ short story writer වෙන්න ඕනේ. the writer කියලා හදාගන්න එක. සමහර අවස්ථාවලදී ලේඛකයා අපිට පැහැදිලි කිරීම කරනවා. අනේ ඒ වගේ අවස්ථාවලදී එයා පාවිච්චි කරන ටෙක්නික් එක තමයි ඇන්ටිතීසිස් කියන ටෙක්නික් එක. ඒක වැදගත් පොයින්ට් එකක්. ඉරි ගහගමු ඊළඟ ටෙක්නික් එක. So antithesis means opposite of something, opposite idea කියන එක. What a silly thing love is. ආදරය කියන්නේ කොයිතරම් මෝඩ දෙයක්ද කියලා කියනවා. ආදරය ඇත්තටම මෝඩ දෙයක් නෙවෙයි නේ. පරස්පරතාව වෙන ආදරය කියන්නේ සුන්දර දෙයක් කියලා අපි කියන්නේ. ඒතර අර කතා කරනවා මේ පැත්තට ගිහිල්ලා හරි මෝඩ දෙයක්. ඉතින් මෝඩකමයි ආදරය කියන්නේ පැති දෙක තියෙන දෙයක්. She is most like most artists. She is all style without any sincerity. ඒතර කලාව තුල sincerity එක නැත්තේ නැහැනේ. ඒක තියෙනවානේ කලාකාමී හදවත්. ඒ වගේ ඝටනාත්මක විරුද්ධ භාෂයක් කියලා මේකට කියන්නේ විරුද්ධ අර්ථයක් මතු කරන්න මෙයා මේක භාවිත කරනවා. It is also significant that the writer has used the literal techniques of repetition. ඔන්න තව එකක් ඉරි ගහ ගන්න එකටත් ඊළඟ ටෙක්නික් එක repetition කියන එක. repetition කියලා කිව්වේ එකම දේ නැවත නැවත කතා කිරීම කියන එක නේද? repetition එකකදී පවා කවියක තියෙන rhythmic value එක වැඩි වෙනවා. ඒ වගේම කෙටි කතාවක නව කතාවක rhythmic language එකක් හදාගන්න අපිට repetition කියන එක වැදගත් කියලා කියන්නේ. So මේකෙන් උදව් වෙන්නේ භාෂාවේ ප්‍රවර්ධනය. භාෂාව දියුණු භාෂාවක් පත් කරගන්නවා අපි සාහිත්‍යය තුළදී repetition භාවිත කරලා. In some places because of repetition the language itself appears as a verse or poem. මේ කෙටි කතාව verse එකක් නැත්නම් poem එකක් ගීතයක් කවියක් තත්ත්වයට පත් කරනවා මේ repetition එක නිසා. one උදාහරණ night after night repeat කරනවා මෙයා නේ. Have I sung of him thought I knew him not night after night. night after night කියන එක ආයි කියනවා මෙයා නේ. රැයෙන් රැය. If I bring her red rose she will dance with me till dawn. If I bring her a red rose ආයි කියනෝනේ importance එක මතු කරනවා මෙයා මෙතන. He is weeping for a red rose. For a red rose අර dialogue format එකේ තියෙන repetition එක. මේක dramatic repetition එක අපිට අපි කියන්නේ නේ නාට්‍යානුස්වරූපී repetition එකක් නේ. ඒක පුතේ වුණා ලියා ගන්න ඔතන dramatic repetition එකක් තියෙන්නේ. නාට්‍ය තුළ අපි මතු කරන නැත්තම් සංවාදාත්මක dialogue form එකේ තියෙන repeat එකක් තමයි එතන අන්තිම උදාහරණ තියෙන්නේ. එයා අඬන්නේ අතුරුස මලක් කිල්ලලා මොකක් අතුරුස මලක් කිල්ලලා අන්න ඒක repeat එකක්.
Some more examples are given. My roses are white as the foam of the sea. The white එක repeat කරනවා නේ. මට රතු රෝස මලක් දෙන්න. Give me a red rose and I will sing you my sweetest song. නේ. My roses are yellow as yellow kita කතා කරනවා be happy කියන එක. It was louder and louder, fainter and fainter. මේ ඔක්කොම repeat කරපු අවස්ථා තමයි තියෙන්නේ. පස්සේ ඊළඟ අවස්ථාවට අපි යමු. කතුවරයා භාවිතා කරන තවත් දේවල්. Techniques, poetic language එක තියාගන්න in the story is more enhanced by use of sound effect. එතකොට ගීතයක කවියක තියෙන sound effect එකට බලපාන දේවල් තමයි අපි ඉගෙනගෙන තියෙනවා මේවා alliteration, end rhyming, නේ? End rhyming, internal rhyming, alliteration, assonance, consonance, onomatopoeia, repetition. මෙන්න මේ වගේ දේවල් කවියක ගීතවත්භාවය වැඩි කරනවා. දැන් මෙතන end rhymes කරන්න බැහැනේ අපිට. internal rhymes කරන්නත් අමාරුනේ. මොකද මේක කවියක් නෙමෙයිනේ. හැබැයි alterated language එකක් භාවිත කරන්න පුළුවන්. assonance consonants භාවිත කරන්න පුළුවන්කම අපිට තියෙනවා. ඉතින් මේ කතුවරයා ඒක පාවිච්චි කරලා තියෙනවා. red rose කියලා ගත්තොත් බලන්නකෝ මොකද්ද? රර එකම අකුරේ එකම හඬෙන් පටන් ගන්න. ඒක alliteration එක. නේ? pearls and pomegranate. Secret of the student's sorrow. Sir, sat silent. Sir, suddenly she spread. Sir. SSS තියෙනවා. මේක alterate එක. So assonance බලන්න උදාහරණ තියෙනවා. We also can pick out places where the writer has used assonance. Assonance කියලා කියන්නේ vowel හඬක් නැවත කියවීම කියන එක. නේ? No red roses in all my garden. No කියවම ඕ හඬක්, rose කියවම ඕ හඬක්, all කියවම ඕ හඬක්. ඒ මාතොට අර ගීතයක් වගේ මේක කියවෙනවා නේ. Through the groove ඌ හඬ එනවනේ. Through the groove ඌ හඬ එනවා. Some words can be considered as onomatopoeic. Onomatopoeic වලට උදාහරණ ටික තියෙනවා. එතකොට අර වචනේ ශබ්දය හඬ මවනවා. ඒ වගේ දෙයක්. උදාහරණ වශයෙන් කිව්වොත් fluttering. තටු ගැහෙන හඬ ටක ගාලා හඬ මතු වෙනවා. red, chill, සීතල මතු කරනවා. terrible, bubbling, flush, fierce, pang of pain. ඒ වගේ දේවල් මෙතන මතු කිරීමක් කරනවා. ඒතර මම උදාහරණ කතා කරා assonance, alteration, onomatopoeia මේ උදාහරණ ටික අපි කතා කරා. අපි යන් ඉස්සරහට the whole plot flows down just creating some effective visual imagery. ඒක තිරි ගහ ගන්න පොතේ. එතකොට visual imagery කියන එක visual imagery කියන තව ටෙක්නික් එකක් නේද මෙතන තියෙන්නේ. එතකොට visual imagery එකක් කිව්වේ දෘශ්‍ය රූපකයක් කියන එක අපිට සිදුවෙච්ච දේ හිතේ මවනවා රූප මැවීමක් කරන්නේ. අපි දන්නවා images කියන ඒවා ආකාර දෙකයි. එකක් visual එකක් auditory කියන එක. එතකොට visual එකේදී රූපය මවනවා auditory එකේදී ශබ්දය ඇති කරනවා අපේ හිත තුළ. මේ හිතත් එක්ක ගනුදෙනුවන්නේ කියවීමක් කියලා අපි කියන්නේ. Though it is a fairy story, මේක සුරංගනා කතාවක් වුණාට the characters and the incidents thrust upon the reader's mind. thrust කියන්නේ තෙරපනවා. පාඨකයා වන අපගේ හිත, අපගේ මනස ඇතුළට බස්සන්න, ඇතුළට කිමිදෙන්න උත්සාහ කරනවා මේ සිදුවීම්. As they are presented in a marvelous way, බොහොම අනගි ආකාරයට මේවා ඉදිරිපත් කරලා තියෙන නිසා. අපි බලමු මේ ඉමේජරි ටික පාවිච්චි කරලා තියෙන විදිය කොහොමද කියලා. ඉස්සෙල්ලාම ළමයා කල්පනා කරනවනේ කොල්ලා කොහොම දැඩි මනෝභාවයකින් කොහොමද අර කෙල්ලත් නටන්නේ කියලා කල්පනා කරනකොට නේ අවස්ථාවක් හම්බ වෙයිද කියන එක කල්පනා කරනවනේ. එතකොට ඒක එයා පැහැදිලි කරන විදිය, ඒක එයා ඩිස්ක්‍රයිබ් කරන විදිය උදව් වෙනවා අපිත් මේ අවස්ථාවේ සාක්ෂිකරුවෙක්. අපිට මේක පේනවා නේ, අපිට මේ වගේ අත්දැකීමක් නැද්ද කියන හැඟීම් මතු කරගන්න.
If I bring her a red rose, she will dance with me till dawn. If I bring her a red rose, I shall hold her in my arms, and she will lean her head upon my shoulder, and her hand will be clasped in mine. කෙල්ලෙකුයි කොල්ලෙකුයි නටන විදිය මෙතන මවනවා අපේ හිත තුළ නේ. So this is an image. The writer also creates auditory image. එක ගන්න එකත් ඔන්න ඊළඟ ටෙක්නික් එක පුතේ auditory image කියන එක. ඔකට උදාහරණයක් කතා කරනවා කොහොමද නයිටින්ගේල් ඇගේ ගීතය ගායනා කරන්නේ melodious songs. ලයාන්විත ගීතය ඇය ගායනා කරන ආකාරය නේ. මුළු රැය පුරාම ඇය ගායනා කරා. ඇය ඉස්සෙල්ලාම ගායනා කරේ හදක උපන් ආදරය පිරිමියෙකුගේ සහ කොල්ලෙකුගේ සහ කෙල්ලෙකුගේ නේ. එතකොට තමයි ගහේ රෝසා ගහේ උඩම කිනිත්තේ මලක් ආවේ නේද? There blossomed a marvelous rose, petal flowing petal, as song followed song. මේ කතා කරන්නගේ ගීතය ගැන නේ. ඒතර ඒක කිරිල්ලියේ කුරුල්ලේ කෑ ගහන හඬ අපි අහලා තියෙන හඬ අපේ හිතේ මවන්නට සමත් වෙනවා. එහෙනම් ඒක auditory image එකක් කියලා කියනවා. In some situations, the writer creates tactile imagery. එකත් ඊළඟ ටෙක්නික් එක ඉරි ගහගමු. ඉරි හරි අංක හරි දාලා වෙන් කරගන්න පුතේ උඩට විභාගෙදි කතා කරනනේ මේවා. දැන් පොදුවේ විභාගෙදී මේවා වෙන් කරන්න බෑ tactile imagery, auditory imagery, visual කියලා වෙන් කරන්න යන්න එපා ඔයගොල්ලෝ. පොදුවේ කියන්න පුළුවන් කතුවරයා imagery කියන එක භාවිතා කරනවා ඔහුගේ කෙටි කතාව තුළ. උදාහරණයක් වශයෙන් auditory image. මෙන්න මේවා. tactile imagery මේවා. අන්න ඒ වගේ ඒක විහිදුවන්න පුළුවන්. එතකොට image කියන එක ටෙක්නික් මේන් ටෙක්නික් එකක්. tactile imagery එකක් කියලා කියන්නේ අපිට දැනෙනවා අපි මේ චරිතය කියලා. අපිට එහෙම හිතන්න සලස්වනවා. අන්න ඒකට භාවිතා කරන image එකක් තමයි tactile imagery කියලා කියන්නේ. The reader too feels like the character in the plot. කතා වස්තුවේ අපිට හමු වන චරිතය අපි නේද? ඒ අපි වගේ නේද කියලා හිතන්න සලස්වනවා. වහන්නකෝ ඒ කියුද උදාහරණයක් තියෙනවනේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් when the nightingale pressed her heart against the throne. nightingale කරපුවාම කටුව ලය මතට හදවත මතට අවස්ථාව කතුවරයා එහෙම කියනකොට අපිට දැනෙනවා අපේ හදවතේ කට්ටක් එනවා වගේ නේද? අපිට වේදනාව දැනෙනවනේ. So the nightingale pressed closer against the thorn and the thorn touched her heart. අපේ හදවත නිකන් සිදුරු වෙලා හිල්ලුණා වගේ නේ කට්ටක් යන වේදනාව අපිට දැනෙනවා නේ. අපේ ජීවිතේ කවදාද කට්ටක් ඇල්ලලා තියෙනවා. ඒ වේදනාව අපිට මතු කරනවා කතුවරයා ඒ වචන තුල. So that is tactile. It is the critical moment of her life. අගේ ජීවිතේ තීරණාත්මක මොහොත මේක. පාඨකයා කියවන්නා වන අපිට දැනෙනවා කොහොමද මේ දෙවන්ත වේදනාව ඈ දරා ගන්න කියන එක. ඉතින් මේ වේදනාව නිසාම අපිට යම් ඉමෝෂන් එකක්. ඉමෝෂන්ස් කියන්නේ භාවයන්, හැඟීම්. කෙටි කතාවක් තුළ හෝ කවියක් තුළ හෝ නවකතාවක් තුළ හෝ ඉමෝෂන් එකක් ඇති කරන්න බැරි නම් නිර්මාණකරුවෙකුට අපිට ඒක සාර්ථක කතාවක් කියලා කියන්න බෑ. පාඨකයා රඳවා ගන්න හැකියාවක් නැහැ. අපිට යමක් දැනෙන්න ඕනේ. එක්කෝ පොසිටිව් ඉමෝෂන් එකක් එක්කෝ නෙගටිව් ඉමෝෂන් එකක්. මොකක් හරි දෙයක් දැනෙන්න ඕනේ. අපි එක්කෝ තරහ යන්න ඕනේ එක්කෝ අපිට දුක හිතෙන්න ඕනේ. සමහර කතා තියෙනවා කියවම යකා නගිනවනේ. ඒක කතුවරගේ බලාපොරොත්තුවත් ඒක තමයි. අපිව කේන්ති ගස්සන එක. ඒක යාගේ ටෙක්නික් එක ඒක නේ. උඩ දෙන්න හිතන හොම්බඩ දෙයක් කියලා දෙනවනේ. බලන පික්චර් එකෙන් බලන සමහරලාවට දුෂ්ටයෙක් ඉන්නවනේ. දුෂ්ටයයි චරිතය මවන්නේ කවුද? කතුවරට මවන්නේ චරිතය. ඒ උඩ ගහන්න නිතෙන්න අපිට. නේ. උත් එක මාර වෛරය එන්න තියෙන්නේ. අර රොබින් හුඩ් එකේ ෂෙරීෆ් වගේ ටිකක්. රොබින් හුඩ් එකේ ෂෙරීෆ් කියන චරිතයට මාර වෛරයනේ කට්ටිය. ඒ ගිස්බන් කියන චරිතයට මාර වෛරයි. ඉතින් ඇයි ඒ මවන විදිය? ඒක අපේ ඇතිවන ඉමෝෂන් එක නේ. මැරියන්ට මාර ලවුනේ කට්ටිය රොබින් හුඩ්ට මාර ලවුනේ. ඒ මවන විදිය නේ.
The whole plot is given more life with the conversational language and the dramatic element. ඉරි ගහගමු එකටත් conversational language සංවාදාත්මක භාෂාව නැත්නම් මම මේ කලින් කතා කරපු නාට්‍යානුස්වරූපී ලක්ෂණය කියන එක. dramatic element කියන්නේ නාට්‍ය ස්වරූපී භාවය ලක්ෂණය කියන එක. The writer has used more direct speech. Direct speech ඉරි ගහගමු ඍජු කතනය කියන එක. ඍජු කතනය භාවිතා වෙන්නේ conversational language එකේදී. සරල කතා බහෙදී භාවිතා වෙන්නේ direct speech එක නැත්නම් dramatic එකේදී පාවිච්චි කරන්නේ direct speech එක. කොහොමද මචං කොහොමද ඉතින් හොඳින් ඉන්නවද නේ? කොයිද ගියේ? ඒක direct speech ඍජු කතනය. So that it becomes an amusing conversation. ඉතින් කොහොම සුන්දර කතා බහක් අපිට මතු කරලා පේන උදාහරණයක් වශයෙන් අර සබා දහමේ Nightingale, Lizard, Butterfly, Daisy මේගොල්ලෝ කතා කරපු කතාව. ඇයි අඬන්නේ? ඇයි අතන අඬන්නේ? ඇයි අඬන්නේ? එයා අඬන්නේ අතුරුස මලක. අතුරුස මලක අඬනවා මෙයා. පිස්සු නේද? ඒක direct කතා කරන කතා කිරෙල්ලක්. Because of this conversational form, the whole story could be nicely dramatized. මේ නිසා සමස්ත කතාවම නාට්‍ය ස්වරූපී ලෙස අපිට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. So the story is not boring. මේ කතාව boring කතාවක් වෙන්නේ නැහැ.